ආයුබෝවන් සුබ දවසක් සියලුම දුවල පුතාලට සියලු දෙනාම දුවේ පුතේ ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මන් දුවේ පුතේ ඕගොල්ලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණියේ ගණිත පොතේ තියෙන පළවෙනි පාඩම සංඛ්‍යා රටා. ඒ වගේම දුවේ පුතේ මගේ වීඩියෝ පළවෙනි වතාවට බලන දුවල පුතාලා ඉන්නවා නම් මම උගන්වන විදිය හොඳයි කියලා හිතනවා නම් දුවේ පුතේ මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම දුවේ පුතේ වීඩියෝ එකට like එකක් දාන්න. හරි අපි දැන් පාඩමට. දුවේ පුතේ සංඛ්‍යා රටාවක් කියන්නේ සංඛ්‍යා කීපයක් යම් කිසි රටාවකට ලියුවම අපි ඒක හඳුන්වනවා දුවේ පුතේ සංඛ්‍යා රටාවක් කියලා. දුවේ පුතේ මේ සංඛ්‍යා රටා කියන එකට අපි තවත් නමක් කියනවා අනුක්‍රම කියලා දුවේ පුතේ. හරි. අපි බලමුකෝ දැන් මේ සංඛ්‍යා රටා වලට උදාහරණ කීපයක්. තුන මේ සංඛ්‍යා රටා දුවේ පුතේ සෑම පදයක්ම 3යි. මේක 2යි දුවේ පුතේ ඊට පස්සේ දෙකට දෙකක් එකතු වෙලා 4යි 4ට දෙකක් එකතු වෙලා 6යි 6ට දෙකක් එකතු වෙලා 8යි 8ට දෙකක් එකතු වෙලා 10යි. ඊළඟ සංඛ්‍යා රටාව දුවේ පුතේ 2 දෙකෙන් ගුණ වෙලා දුවේ පුතේ 4යි 4 දෙකෙන් වැඩි වෙලා 8යි 8 දෙකෙන් වැඩි වෙලා දුවේ පුතේ 16යි 16 දෙකෙන් වැඩි වෙලා 32යි. තව බලමු උදාහරණයක් දුවේ පුතේ. එක දෙක තුන හතර පහ මෙන්න මේ වගේ සංඛ්‍යා රටාව දුවේ පුතේ අපිට ගොඩක් හම්බ වෙනවා. හරි. එතකොට මේ සංඛ්‍යා රටාව දුවේ පුතේ මේ ඩොට් තුනකින් කියන්නේ සංඛ්‍යා රටාව තව ඉදිරියට තියෙනවා කියලා. එතකොට දුවේ පුතේ අපිට මේ පාඩමේ තව ඉගෙන ගන්න තියෙන පොදු අන්තරය කියලා එකක්. පොදු අන්තරය කියන්නේ දුවේ පුතේ සංඛ්‍යා රටාවක ඕනෑම පදයක් මුල් පදේ හැර ඊට පෙර පදයෙන් අඩු කර විට ලැබෙන අගය තමයි දුවේ පුතේ පොදු අන්තරය කියන්නේ. මේ දෙවෙනි උදාහරණ දුවේ පුතේ පොදු අන්තරය බලමුකෝ. ඕනෑම පදයක් මුල් පදේ වෙන්න බෑනේ දුවේ පුතේ අපි එන මේ 4 ගමු. 4 ඉදිරියෙන් තියෙන පදයෙන් අඩු කරාම දුවේ පුතේ 4න් 2න් අඩු කරන්නේ 2යි. දුවේ පුතේ මේ පදේ ගමු 6. 6ට පෙර පදේ දුවේ පුතේ 4නේ. 6න් 2ක් අඩු කරාම 4යි. මේ ගමු දුවේ පුතේ 10ට පෙර පදේ 8. 10න් 8ක් අඩු කරපුවම 2යි. එතකොට දුවේ පුතේ මේ පොදු අන්තරය මේ හැම එකම 2යි කියලා දෙන එක නියතයක් කියලා. මේ වගේ දුවේ පුතේ පොදු අන්තරය මෙහෙම නියතයක් වෙනීම තමයි දුවේ පුතේ අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. අපි බලමු දුවේ පුතේ සංඛ්‍යා රටාවක සාධාරණ පද. සාධාරණ පදය කියන්නේ මොකක්ද කියලා. අපි දුවේ පුතේ මේ සංඛ්‍යා රටාව සලකමුකෝ. අපි දුවේ පුතේ ගණිතයේදී සංඛ්‍යා රටාවක දුවේ පුතේ පළවන පදය සංකේත මගින් ලියනවා දුවේ පුතේ T1 කියලා. දෙවන පදයේ දුවේ පුතේ T2 කියලා. තුන්වන පදයේ දුවේ පුතේ T3 කියලා අපිට මෙහෙම ලියාගෙන යන්න පුළුවන්. ඒක දුවේ පුතේ මේ සංඛ්‍යා රටාව සැලකුවොත් T1 කියන්නේ පළවෙනි පදයට සමානයි දුවේ පුතේ 5යි. දෙවන පදයේ කියන්නේ දුවේ පුතේ 11යි. ඊට තුන්වන පදයේ T3 සමානයි 17යි. හරි. අපිට ලියන්න පුළුවන් දුවේ පුතේ මේ පද සියල්ලටම පොදුවේ n වන පදය කියලා. මේ n වන පදය අපිට ලියන්න පුළුවන් දුවේ පුතේ Tn කියලා. මේක තමයි දුවේ පුතේ සාධාරණ පදය කියලා හඳුන්වන්නේ. මේකේ දුවේ පුතේ මේ n කියන එක කෙනාට දුවේ පුතේ ගතිගුණ දෙකක් තියෙනවා. අපි බලමු දුවේ පුතේ පළවෙනි ගතිගුණය මොකක්ද කියලා. පළවෙනි ගතිගුණය තමයි දුවේ පුතේ මෙයා හැම විටම
ධන අගයක්. මෙයා කිසිවිට එකක් දුවේ පුතේ ඍණ අගයක් වෙන්නේ නැහැ. ඊළඟ මේක කොහොමද වෙන්නේ කියලා. හරි. n කියන්නේ දුවේ පුතේ සංඛ්‍යා රටාවේ පද ගණනක්නේ. එතකොට මේ සංඛ්‍යා රටාව දුවේ පුතේ සැලකුවොත් මේ පළවන පදේ. මේ දෙවන පදේ දුවේ පුතේ මේ තුන්වන පදේ. එතකොට ඍණ පළවෙනි පදේ ඍණ දෙවෙනි පදේ කියලා දුවේ පුතේ කවදාවත් වෙන්නේ නැහනේ. හරිනේ. තේරුණා නේද ඔයගලන්ට? හරි. දෙවන ගතු ගුණය තමයි දුවේ පුතේ මෙයා භාග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. දෙකෙන් එක තුනෙන් එක මේ වගේ දුවේ පුතේ භාග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. අපි එකක් බලමුකෝ දුවේ පුතේ මේ පළවන පදේනේ මේ දෙවන පදේ මේ තුන්වන පදේ. එතකොට දුවේ පුතේ දෙකෙන් එකේ පදේ තුනෙන් එකේ පදේ. එහෙම කියලා මේක වෙන්නේ නැහැ දුවේ පුතේ. තේරුණා නේද ඔයගලන්ට? හරි. අපි දැන් ඉගෙන ගමු දුවේ පුතේ මේ සාධාරණ පදේ සඳහා නැත්නම් දුවේ පුතේ tn සඳහා ප්‍රකාශනයක්. එතකොට දුවේ පුතේ එන්න ඇතුළෙන් සමීකරණයක් දීලා තියෙද්දි ඒ ප්‍රකාශනය නැත්නම් සමීකරණය යොදාගෙන ගැටලු විසඳන්නේ කොහොමද කියලා. අපි දුවේ පුතේ ඔයගොල්ලන්ගේ අභ්‍යාස පොතේ තියෙන එක අභ්‍යාස මාලාවේ දුවේ පුතේ ගැටලු ටික විසඳමු. මේ දීලා තියෙන දුවේ පුතේ සාධාරණ පදේ නැත්නම් පොදු පදේ. අපිට මේකේ ලියන්න තියෙන දුවේ පුතේ පළමු පදය n එක කියන්නේ n2 කියන දුවේ පුතේ දෙවන පදය n3 කියන තුන්වෙනි පදය මෙතන ලියන්න තියෙන දුවේ පුතේ මුල් පද තුන. හරි. අපි මේක විසඳමු දුවේ පුතේ. එතන 5යි n වෙනුවට දුවේ පුතේ එක ආදේශ කරනවා. ඍණ 1යි. පාස්තරක් එක 5යි 5න් එකක් අඩු කරනවා 4යි. පළවෙනි පදේ 4යි දුවේ පුතේ. 5යි n වෙනුවට දුවේ පුතේ 2 ආදේශ කරනවා. එතන ඍණ 1යි. පාස්තරක් දෙක 10යි දුවේ පුතේ 10න් එකක් අඩු කරනවා 9යි. දෙවන පදේ 9යි දුවේ පුතේ. 5යි n වෙනුවට දුවේ පුතේ 3 ආදේශ කරනවා. ඍණ 1යි. පාස්තරක් 3 15යි දුවේ පුතේ 15න් එකක් අඩු කරනවා 14යි. එහෙනම් දුවේ පුතේ මුල් පද 3 4යි 9යි 14යි දුවේ පුතේ. හරි. මේ සාධාරණ පදේ බලමු දුවේ පුතේ. 2යි n වෙනුවට දුවේ පුතේ 1 ධන 5 දෙවරක් එක 2යි 2යි 5යි කියන දුවේ පුතේ 7යි නේද? එතන එතකොට 7යි. දෙවන පදේ 2යි වැඩි කිරීම n දුවේ පුතේ n වෙනුවට 2 ධන 5 දෙවරක් දෙක 4යි 4යි 5යි දුවේ පුතේ 9යි. දෙවන පදේ 9යි. 2යි n වෙනුවට දුවේ පුතේ 3 ධන 5 දෙවරක් 3 6යි 6යි 5යි කීයද දුවේ පුතේ 11යි නේද? එතකොට ඒකේ දුවේ පුතේ මුල් පද 3 පළවෙනි පදේ 7යි දුවේ පුතේ දෙවන 9 දෙවන පදේ දුවේ පුතේ 9යි තුන්වෙනි පදේ 11යි 20යි ඍණ 2යි n වෙනුවට 1 දුවේ පුතේ. එතකොට කීයද? දෙවරක් එක 2යි 20න් දෙකක් අඩු කරපුවම 18යි. පළවෙනි පදේ 18යි. 20යි ඍණ 2යි දෙවන පදේ දුවේ පුතේ. දෙවරක් දෙක 4යි 20න් 4ක් අඩු කරාම දුවේ පුතේ 16යි. දෙවන පදේ 16යි. 20යි ඍණ 2 වැඩි කිරීම දුවේ පුතේ n වෙනුවට 3නේ. දෙවරක් 3 6යි දුවේ පුතේ 20න් 6ක් අඩු කරපුවම 14යි නේද? 14යි. එතකොට දුවේ පුතේ පළවෙනි පදේ 18යි දෙවන පදේ 16යි තුන්වෙනි පදේ 14යි දුවේ පුතේ. 50යි ඍණ 4යි n වෙනුවට දුවේ පුතේ 1 4ක් එක 4යි දුවේ පුතේ 50න් 4ක් කර කරා කීයද? 46යි. 50යි ඍණ 2යි 50යි ඍණ 4යි n වෙනුවට දුවේ පුතේ 2 4 2 8යි දුවේ පුතේ 50න් 8ක් අඩු කරවම 42යි. 50යි ඍණ 4යි n දුවේ පුතේ n වෙනුවට 3 4 3 12යි දුවේ පුතේ. එතකොට 50න් 12ක් අඩු කරාම කීයද දුවේ පුතේ? 38යි නේද? 38යි මුල් පද 3. එතකොට දුවේ පුතේ පළවෙනි පදේ 46යි දෙවෙනි පදේ දුවේ පුතේ 42යි තුන්වෙනි පදය 38යි. 35යි ඍණ n වෙනුවට දුවේ පුතේ 1යි.
35 එකක් අඩු කරන් කීයද දුවේ පුතේ 34යි 35 ඍණ n කියන්නේ දුවේ පුතේ 2යි n වෙනුවට 2 ආදේශ කරනවා 35න් දෙකක් අඩු කරපුවාම 33යි ඍණ n කියන්නේ දුවේ පුතේ 3 35න් 3ක් අඩු කරපුවාම 32යි එතකොට මුල් පද තුන දුවේ පුතේ 34යි 33යි 32යි තේරුණා නේද දුවේ පුතේ දෙවෙනි ගාන දුවේ පුතේ ඒකේ සාධාරණ පදේ දීලා තියෙන දුවේ පුතේ tn සමානයි 4යි n ඍණ 3 දුවේ පුතේ මොකක්ද කියන්නේ රෝමී ඉලක්කම් එක මුල් පද 3 ලියන්න කියලා තියෙන දුවේ පුතේ හරි අපි පළවෙනි පදේ හොයාගමු n සමාන 1 පළවෙනි පදේ සාධාරණ පදේ දුවේ පුතේ tn සමානයි 4යි n ඍණ 3 දුවේ පුතේ n එනකොට එක ආදේශ කරනවා 4 වැඩි කිරීම 1 දුවේ පුතේ ඍණ 3 4ක් එක 4යි 4න් 3ක් අඩු කරාම කීයද දුවේ පුතේ 1යි tn සමාන 1යි ඊට පස්සේ දුවේ පුතේ දෙවන පදේ n 2 tn සමානයි 4යි n ඍණ 3 n එනකොට දුවේ පුතේ 2 ආදේශ කරනවා 4 ගුණ කිරීම 2 දුවේ පුතේ ඍණ 3යි t2 සමාන 4 + 2 8යි දුවේ පුතේ 8න් 3ක් අඩු කරාම කීයද 5යි n3 tn සමානයි 4යි n ඍණ 3 මේකේ n එනකොට 3 ආදේශ කරනවා දුවේ පුතේ 4 ගුණ කිරීම 3 ඍණ 3යි t3 4 + 3 12යි දුවේ පුතේ 12න් 3ක් අඩු කරාම කීයද 9යි හරි ඊට පස්සේ දුවේ පුතේ රෝමී ඉලක්කම් 2 රෝමී ඉලක්කම් 2 කියන දුවේ පුතේ 12 වෙනි පදේ සොයන්න කියලා 12 වෙනි පදේ කියන දුවේ පුතේ tn සමානයි 4යි n ඍණ 3 12 වෙනි පදේ කියන්නේ දුවේ පුතේ n එනකොට අපි 12 ආදේශ කරනවා දුවේ පුතේ හරි n 12 සමානයි දුවේ පුතේ 4 වැඩි කිරීම n එනකොට 12 ඍණ 3 t 12 සමානයි දුවේ පුතේ 4 + 12 48යි 48න් 3ක් අඩු කරාම දුවේ පුතේ 45යි හරි ඊට පස්සේ දුවේ පුතේ තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද දුවේ පුතේ 97 වන්නේ කීවර පදයේද ඒ කියන්නේ දුවේ පුතේ හරි සාධාරණ පද ඉස්සර ලියාගමු දුවේ පුතේ tn සමානයි 4යි n ඍණ 3 මොකද්ද කියන්නේ ගන්න දුවේ පුතේ 97 වන්නේ කීවර පදයේද හරි එතකොට දුවේ පුතේ n එනකොට 97 ආදේශ කරන්නේ නැහැ දුවේ පුතේ tn එනකොට 97 කියන්නේ දුවේ පුතේ සංඛ්‍යා රටාවේ පදයක් තියෙනවා ඒ පදේ 97යි සමානයි 7යි n ඍණ 3 දැන් දුවේ පුතේ අපි මෙතන n තනි කරගන්න ඕනේ එහෙනම් මේ ඍණ 3 මේ පැත්තට ගෙන ධන 3ක් දානවා දුවේ පුතේ මේ පැත්තට ධන 3ක් මේකට මේක කැපෙනවා දුවේ පුතේ 97යි 3යි 100යි සමානයි 4යි මේ පැත්තට අපි දුවේ පුතේ 4ෙන් බෙදනවා මේ පැත්තත් 4ෙන් බෙදනවා මේකට මේක කැපෙනවා දුවේ පුතේ එතකොට 4 × 1යි 4 × 25යි n සමානයි දුවේ පුතේ 25යි එහෙනම් දුවේ පුතේ 97 කියන්නේ 25 වෙනි පදේ රෝමී ඉලක්කම් 4 දුවේ පුතේ ඒකේ කියනවා 75 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න හරි tn සමානයි 4යි n ඍණ 3 දුවේ පුතේ tn එනකොට 75 ආදේශ කරනවා සමානයි 4යි n ඍණ 3 මේ ඍණ 3 මෙහා පැත්තට ගේන දුවේ පුතේ ධන 3ක් දානවා මේ පැත්තට ධන 3ක් දානවා මේකට මේක කැපෙනවා දුවේ පුතේ මෙතන 75යි 3යි කීයද දුවේ පුතේ 78යි සමානයි දුවේ පුතේ 4යි n මේ පැත්තට දුවේ පුතේ 4ෙන් බෙදෙනවා මේ පැත්තට 4ෙන් බෙදෙනවා මේකට මේක කැපෙනවා දුවේ පුතේ මෙතන
7ට දෙවරක් 2යි දුවේ පුතේ 70ට දෙවරක් 39යි. n සමානයි 2න් 39 කියලා දුවේ පුතේ. n කියන්නේ දුවේ පුතේ සංඛ්‍යා රටාවක පදයක්. ඒ සංඛ්‍යා රටාවක පදයක් දුවේ පුතේ භාග සංඛ්‍යාවක් වෙන්න බෑනේ. එහෙනම් පද ගණන භාග සංඛ්‍යාවක් විය නොහැක. එම නිසා 75 මෙම සංඛ්‍යා රටාවට අයත් නොවේ. 75 මෙම සංඛ්‍යා රටාවට අයත් නොවේ. තුන්වෙනි ගැටලුව දුවේ පුතේ. ඒක සාධාරණ පදයක් අපිට දීලා තියෙනවා tn සමානයි 7n ධන 1 කියලා. ඒකෙන් දුවේ පුතේ පළවෙනි ප්‍රශ්නේ විදිහට කියනවා මුල් පද තුන හොයන්න කියලා. අපි එහෙනම් පළවෙනි පදේ හොයාගමු. n1 tn සමානයි 7n ධන 1. n වල අපි දුවේ පුතේ එක ආදේශ කරනවා. 4ක 7යි දුවේ පුතේ 7 1යි 8යි. පළවෙනි පදේ දුවේ පුතේ 8යි. n2 tn සමානයි 7n ධන 1. n එකට දුවේ පුතේ අපි 2 ආදේශ කරනවා. 7 වැඩි කිරීම 2 ධන 1. 4 2 14යි දුවේ පුතේ 14 1යි 15යි. n3 tn සමානයි 7n ධන 1. n එකට 3 ආදේශ කරනවා දුවේ පුතේ. 7 වැඩි කිරීම 3 ධන 1. 4 3 21යි දුවේ පුතේ 21 1යි 22යි. හරි මුල් පද තුන අපි හොයාගත්තා. ඊළඟ ප්‍රශ්නේ කියනවා දුවේ පුතේ පස්වන පදේ හොයන්නලු. හරි. tn සමානයි 7n ධන 1. පස්වෙනි පදේ කියන්නේ දුවේ පුතේ n වලට අපි 5 ආදේශ කරනවා. ධන 1 දුවේ පුතේ. 4 පහ දුවේ පුතේ 35යි. 35 1යි දුවේ පුතේ 36යි. හරි දුවේ පුතේ. ඊට පස්සේ තුන්වෙනි එක ගන්නවා 36 වන්නේ කීවෙන පදයේද කියලා. 7n ධන 1 දුවේ පුතේ 36 ආදේශ කරන්නේ 7n වෙනුවට. ඒක පටලවා ගන්න එපා දුවේ පුතේ. 7n ධන 1 මේ පැත්ත දුවේ පුතේ මේ ධන 1 මේ පැත්තට ගෙනියනවා දුවේ පුතේ ඍණ 1 දාලා මේකයි කැපෙනවා දුවේ පුතේ. එතකොට 36 එකක් අඩු කරපුවම 35යි. මේ පැත්ත ඉතුරුනවා දුවේ පුතේ 7n. මේ පැත්ත 7න් බෙදෙනවා දුවේ පුතේ. මේ පැත්තත් 7න් බෙදෙනවා. මේ 4 මේ 7 කැපෙනවා 4ක් 1යි 35ට 4ක් 5යි දුවේ පුතේ. 4ක් 5 එහෙනම් n සමානයි 5යි. 36 කියන්නේ දුවේ පුතේ පස්වන පදය. හරි. 4 tn සමානයි 7n ධන 1. ඒක කියනවා දුවේ පුතේ n ධන 1 වන පදේ n ඇසුරෙන් ලියන්න. n ධන 1 කියන්නේ දුවේ පුතේ දැන් මේ කියන විදිහට මේ n වෙනුවට තමයි දුවේ පුතේ n ධන 1 ආදේශ කරන්න වෙන්නේ. හරි. t n ධන 1 සමානයි වරහන් මේ n වලට දුවේ පුතේ n ධන 1 ආදේශ කරනවා ධන 1යි. මේ දුවේ පුතේ පරිලෝක ගන්න එපා. මෙහෙම වරහනක් දාලා ලියන්න නැත්තම් ගාන වර්ධිනවා. හරි. t
n ධන 1 සමානයි දුවේ පුතේ මේ වරහන 7න් සුළු වෙනවා 7යි n ධන 7 එතන ධන 1 t n ධන 1 සමානයි දුවේ පුතේ 7යි n මෙතන 7යි 1 දුවේ පුතේ 8යි හරි හතරවෙනි ගැටලුව දුවේ පුතේ ඊගේ සාධාරණ පදේ නැත්තම් පොදු පදේ දීලා දෙනවා tn සමානයි 50 ඍණ 7යි පළවෙනි ප්‍රශ්නේ දුවේ පුතේ ඉස්සෙල්ලා වගේම තියෙනවා මුල් පද තුන හොයන්න කියලා අපි පළවෙනි පදේ ඉස්සෙල්ලම n එක tn සමානයි 50 ඍණ 7යි n වලට එක ආදේශ කරන දුවේ පුතේ 50 ඍණ 7 වැඩි කිරීම 1 දුවේ පුතේ 4ක් 1 7යි 50න් 7ක් අඩු කරපුවම 43යි දැන් දෙවෙනි පදේ දුවේ පුතේ tn සමානයි 50යි ඍණ 7යි n දුවේ පුතේ n වලට අපි දෙක ආදේශ කරනවා t2 සමානයි 50 ඍණ 7 වැඩි කිරීම 2 දුවේ පුතේ 4ක් 2 14යි 50න් 14ක් අඩු කරනවා දුවේ පුතේ 36යි අනාරින 7යි n වලට දුවේ පුතේ 3 අනාරින 7 වැඩි කිරීම 3 දුවේ පුතේ 4ක් 3 21යි දුවේ පුතේ 50න් 21ක් අඩු කරපුවාම 29යි හරි දුවේ පුතේ ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට කියනවා ගාවන පදේ හොයන්න tn සමානයි 50යි ඍණ 7යි n දුවේ පුතේ ගාවන පදේ කියන්නේ t වෙනුවට අපි 10 ආදේශ කරනවා t 10 50 ඍණ 7 වැඩි කිරීම 10 දුවේ පුතේ t 10 සමානයි 4ක් 10 70 50න් 70 කට කරා දුවේ පුතේ ඍණ 20යි ඊට පස්සේ තුන්වෙනි එක විදිහට දුවේ පුතේ n ධන 1 වන පදේ n ඇසුරෙන් ලියන්න ඕනේ. හරි. අපි දුවේ පුතේ tn සමානයි 50යි ඍණ 7යි n දුවේ පුතේ n වෙනුවට අපි n ධන 1 ආදේශ කරමු. සමානයි 50 ඍණ 7 n වෙනුවට දුවේ පුතේ n ධන 1 අපි දැම්මා. හරි. n ධන 1 සමානයි මෙතන 50 දුවේ පුතේ ඍණ මේ 7න් දුවේ පුතේ වරහන් ඇතුළේ සුළු වෙනවා 7 වැඩි කිරීම n දුවේ පුතේ 7යි n 7 වැඩි කිරීම 1 දුවේ පුතේ මෙතන ඍණ 7 ඊපස්සේ දුවේ පුතේ tn ධන 1 අපිට ලියන්න පුළුවන් දුවේ පුතේ 50න් 7ක් අඩු කරාම කීයද 43යි නේද 43 ඍණ 7යි n කියලා ඊට පස්සේ දුවේ පුතේ මේක හතරවෙනි එක විදිහට කියනවා හත්වන පදයට පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. එහෙනම් දුවේ පුතේ හත්වෙනි පදයට පසුව ලැබෙන පද නම් අපි දුවේ පුතේ අටවෙනි පදය අපි හොයලා බලමු. එන්න 8 t in 50 ඍණ 7යි n අපි දැන් දුවේ පුතේ n 8 හොයන්න යන්නේ. t ඉනිනට 8 ආදේශ කරන දුවේ පුතේ 50 ඍණ 7 වැඩි කිරීම 8 t 8 සමානයි දුවේ පුතේ 50 ඍණ 4කට ගිය දුවේ පුතේ 56යි ඒක සුළු වුණාම දුවේ පුතේ n ඍණ 6 වෙනවා හරි ඊට පස්සේ දුවේ පුතේ මෙතන අපි ලියන්න පුළුවන් m නිසා හත්වන පදයට පසුව ලැබෙන පද
ඍණ වේ කියලා. එම නිසා හත්වන පදයට පසුව ලැබෙන පද ඍණ වේ කියලා ලියන හරි දුවේපුති. අපි දැන් දුවේපුතේ ඉගෙන ගන්න යන්නේ සංඛ්‍යා රටාවක් දීලා තියෙද්දි ඒ සංඛ්‍යා රටාවේ දුවේපුතේ සාධාරණ පදේ සඳහා කොහොමද අපි ප්‍රකාශනයක් ගොඩනගා ගන්න කියලා. අපි බලමු දුවේපුතේ කොහොමද කරන්න කියලා. පළවෙනිම කරන්න දුවේපුතේ මා ඔයගලන්ට කියලා දුන්නා දුවේපුතේ පොදු අන්තරය කියලා එකක් මුලින්ම දුවේපුතේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය හොයා ගන්නවා. මන් දුවේපුතේ පොදු අන්තරය හොයා ගන්න දෙවන පදේ ගන්නවා. එහෙනම් දුවේපුතේ පොදු අන්තරය කියන්නේ මේ දෙවන පදේ මම තෝරගන්න දුවේපුතේ ඊට පෙර පදේ අඩු කරාම එනාගෙන දුවේපුතේ හරි. 11න් අපි අඩු කරමු 5ක් දුවේපුතේ කීයද 6යි. හරි. දැන් ප්‍රකාශනය දුවේපුතේ මෙහෙමයි ලියන්නේ. tn සමානයි මේ 6 දුවේපුතේ n ගෙන් ගුණ කරනවා. එතකොට 6 n ගෙන් ගුණ කරාම දුවේපුතේ 6යි එන්නේ. ඒක දුවේපුතේ මෙතනින් ලියා ගන්නවා 6යි ගෙන්. ඊට පස්සේ දුවේපුතේ මෙතෙන් තව වගයක් එනවනේ. ඒක හොයන්න දුවේපුතේ මේ සංඛ්‍යා රටාවේ දුවේපුතේ පළවන පදේ කීයද 5යි. හරි. මේ 5 කියන එක කෙනා දුවේපුතේ අඩු කරන්න ඕන පොදු අන්තරය. පොදු අන්තරය කීයද දුවේපුතේ 6නේ. හරි. 5න් 6ක් අඩු කරාම කීයද දුවේපුතේ? ලොකුෙන් කුඩායක අඩු කරලා ලොකු එකේ යකද ලොකු එකේ ඍණ එහෙනම් දුවේපුතේ ඍණ 1යි. ඒ ඍණ 1 දුවේපුතේ මෙතෙන්ට දානවා. තේරුණානේ? මොකද්ද කරේ? මුලින්ම දුවේපුතේ අපි පොදු අන්තරය හොයාගත්තා. ඒ පොදු අන්තරය දුවේපුතේ n ගේ ගුණිතයක් විදිහට ලිව්වා. ඊට පස්සේ දුවේපුතේ සංඛ්‍යා රටාවේ දුවේපුතේ පළවන පදේ අරගෙන දුවේපුතේ ඒක පොදු අන්තරයෙන් අඩු කරලා මෙතනින් ලිව්වා එන උත්තරේ. තේරුණානේ ඔයගලන්ට? මේක තමයි දුවේපුතේ කෙටිම ක්‍රමය. හරි. එකයි දෙක අභ්‍යාස මාලාවේ දුවේපුතේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දුවේපුතේ මම මෙතනදී මේ වීඩියෝ එකේදී ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරන්න දුවේපුතේ. එතන තියෙන ඉතාමත්ම සරල වගු දෙකක් දුවේපුතේ. ඔයගොල්ලෝ ඒක තනියෙන් විසඳලා බලන්න. අපි දුවේපුතේ තුන්වෙනි ප්‍රශ්නේ නම් සාකච්ඡා කරමු. තුන දුවේපුතේ මේක කියනවා පහක් දැක්කෙන එක්කෙක් සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ සඳහා ප්‍රකාශයක් ලබා ගන්න. හරි. ඒ 1 4 7 10 මුලින්ම දුවේපුතේ අපි සාධාරණ පද ගන්න දුවේපුතේ මුලින්ම කරන්නේ අපි සංඛ්‍යා රටාව දීලා තිබ්බ එකේ පොදු අන්තරය හොයා ගන්නවා. මම මේක දුවේපුතේ දෙවෙනි පදේ ගන්නවා. ඒක ඔයගොල්ලන්ට කැමති පදයක් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. පොදු අන්තරය හොයාගමු. 4න් අඩු කරනවා දුවේපුතේ එකක්. 4න් එකක් අඩු කරගමු කීයද දුවේපුතේ? 3යි. පොදු අන්තරය 3යි දුවේපුතේ. එහෙනම් අපිට සාධාරණ පදේ ලියන්න පුළුවන් tn සමානයි 3යි n කියලා. දැන් දුවේපුතේ මෙතෙන් යන පදේ හොයාගන්න මේ අපි හිව්ව පොදු අන්තරය දුවේපුතේ සංඛ්‍යා රටාවේ මුල් පදයෙන් අඩු කරනවා. එකෙන් 3ක් අඩු කරපුවම කීයද දුවේපුතේ? ඍණ 2යි. තේරුණානේ? හරි. ඊපස්සේ දුවේපුතේ b සංඛ්‍යා රටාව තියෙන දුවේපුතේ 1යි 7යි 13යි 19යි පොදු අන්තරය හොයාගමු දුවේපුතේ 7න් අඩු කරනවා එකක්. 7න් එකක් අඩු කරාම කීයද දුවේපුතේ? 6යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් tn සමානයි 6යි n කියලා. දැන් මෙතෙන්ට සංඛ්‍යා හොයාගන්න දුවේපුතේ පොදු අන්තරය අඩු කරනවා සංඛ්‍යා රටාවේ මුල් පදේ. එකෙන් 6ක් අඩු කරාම දුවේපුතේ ඍණ 5යි. මේක තමයි සාධාරණ පදේ දුවේපුතේ. හරි. b c තියෙනවා 9 17 25
33 දුවේ පුතේ. පොදු අන්තරය හොයාගන්න. 17න් අඩු කරනවා දුවේ පුතේ 9ක්. 17න් 9ක් අඩු කරාම දුවේ පුතේ 8යි. එහෙනම් tn සමානයි 8යි n කියලා ලියන්න පුළුවන්. දැන් මෙතෙන්ට එන සංඛ්‍යාව හොයාගන්න දුවේ පුතේ. පොදු අන්තරය සංඛ්‍යා රටයි මුල් පදයෙන් අඩු කරනවා. 9න් 8ක් අඩු කරාම 1යි දුවේ පුතේ. එතකොට ධන 1යි මෙතන. හරිනේ. මේක තමයි දුවේ පුතේ සාධාරණ පදය. C ඊපස්සේ දුවේ පුතේ D. D තියෙනවා දුවේ පුතේ 4 10 13 4 10 16 ඉතින් පුතේ 22 සෝරි 22 හරි පොදු අන්තර හොයාගමු දුවේ පුතේ 10න් අඩු කරන්න තියෙන්නේ 4ක් පොදු අන්තර වෙනවා දුවේ පුතේ 6යි එහෙනම් අපිට ලියන්න පුළුවන් tn සමානයි 6යි n කියලා පොදු අන්තරය දුවේ පුතේ සංඛ්‍යා රටයි මුල් පදයෙන් අඩු කරනවා 4න් 6ක් අඩු කරාම දුවේ පුතේ ඍණ 2යි මේක තමයි දුවේ පුතේ සාධාරණ පදේ D E 22 19 13 හරි පොදු අන්තරය වුන් දුවේ පුතේ 19න් අඩු කරන්න තියෙන දුවේ පුතේ 22ක් 19න් 22ක් අඩු කරාම දුවේ පුතේ ඍණ 3යි එහෙනම් අපිට ලියන්න පුළුවන් tn සමානයි ඍණ 3යි n කියලා මෙතෙන්ට එන සංඛ්‍යාව හොයාගන්න දුවේ පුතේ 22න් අඩු කරනවා දුවේ පුතේ ඍණ 3ක් එතකොට කීයද ධන 25යි මේක ඕනනම් දුවේ පුතේ තව ටිකක් මෙහෙම ලියන්න පුළුවන් 25 අඩු කිරීම ඍණ 3යි n කියලා හරිනේ EF 22 20 18 16 මුලින්ම දුවේ පුතේ පොදු අන්තරය හොයාගන්න 20න් අඩු කරනවා දුවේ පුතේ 22ක් 20න් 22ක් අඩු කරාම දුවේ පුතේ ඍණ 2යි එහෙනම් අපිට ලියන්න පුළුවන් tn සමානයි ඍණ 2යි n කියලා එතකොට දුවේ පුතේ මෙතෙන්ට යන සංඛ්‍යාව හොයාගන්න පොදු අන්තරය අඩු කරනවා දුවේ පුතේ සංඛ්‍යා රටයි මුල් පදයෙන් 22න් ඍණ 2ක් අඩු කරාම දුවේ පුතේ 24යි ධන 24යි එහෙනම් මෙතන ලියන්න පුළුවන් tn සමානයි මේක දුවේ පුතේ මෙහෙම ලියන්න පුළුවන් හරිනේ තේරුණානේ ඔයගොල්ලන්ට හොඳයි දුවේ පුතේ 3යි 1 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන අපිට මෙතන ගිනි කූරු වලින් රටාවක් හදලා දීලා තියෙනවා දුවේ පුතේ ඒක බලලා මේ වගේ පුරවන්න තියෙනවා හරි ඒක දුවේ පුතේ නිකම්ම ගණනලා දාගන්න තියෙන්නේ පළවෙනි රූපේ දුවේ පුතේ ගිනි කූරු තියෙනවා 4ක් දෙවෙනි රූපේ දුවේ පුතේ ගිනි කූරු 9ක් තියෙනවා තුන්වෙනි රූපේ දුවේ පුතේ ගිනි කූරු 14ක් තියෙනවා දුවේ පුතේ හතරවෙනි රූපේ ගිනි කූරු 19ක් තියෙනවා හරිනේ ඒක ගණනලා දාගන්න තියෙන්නේ රෝමීලක 1 ඒක කියන දුවේ පුතේ මෙම රටාවේ 20 වෙනි රූපේ ගොඩනැගීමට අවශ්‍ය වන ගිනි කූරු සංඛ්‍යාව සොයන්න. හරි. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. දැන් දුවේ පුතේ මේ එක එක රූපයට අවශ්‍ය වෙන ගිනි කූරු සංඛ්‍යාව මෙතන දීලා තියෙනවා. පොඩ්ඩක් මේ සංඛ්‍යා ටික අපි ලියාගමු. 4 පළවෙනි රූපෙට දුවේ පුතේ ගිනි කූරු 4යි. දෙවෙනි රූපෙට දුවේ පුතේ ගිනි කූරු 9යි. තුන්වෙනි රූපෙට දුවේ පුතේ ගිනි කූරු 14යි. හතරවෙනි රූපෙට දුවේ පුතේ ගිනි කූරු 19යි. මේ වගේ දුවේ පුතේ 20 වෙනි රූපයට අවශ්‍ය ගිනි කූරු ගන්න තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. හරි. දැන් දුවේ පුතේ මෙතන මේ
4ට 5ක් එකතු වෙන ද්විපතේ 9 හැදිලා තියෙන්නේ 9ට 5ක් එකතු වෙලා 14. 14ට 5ක් එකතු වෙලා ද්විපතේ 19. එහෙනම් ද්විපතේ මේක සංඛ්‍යා රටාවක් ද්විපතේ මේ ගිනි කූරු ගන්න. එහෙනම් අපිට දැන් අපිට 20 වෙන රූපේ හදන්න අවශ්‍ය ගිනි කූරු ගන්න හොයන්න කියලා තියෙන ද්විපතේ. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ ද්විපතේ 20 වෙන පදේ හෙව්වනම් හරි. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මේ සංඛ්‍යා රටාවේ ද්විපතේ පොදු පදේ හොයාගන්න එක. හරි. කොහොමද පොදු පදේ හොයාගන්න ද්විපතේ මම ඔයගලන්ට කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මුලින්ම පොදු අන්තරය හොයාගන්න ඕන ද්විපතේ 9න් අඩු කරන 4ක් කීයේ ද්විපතේ 5යි. එහෙනම් තියාගන්න පුළුවන් tn සමානයි 5යි n කියලා. දැන් මෙතෙන් දෙන සංඛ්‍යා හොයාගන්න ද්විපතේ මේ පොදු අන්තරයේ සංඛ්‍යා රටාවේ මුල් පදේ අඩු කරන්න ඕන ද්විපතේ 4න් 5ක් අඩු කරන් කීයේ ද්විපතේ ඍණ 1යි. මේක තමයි පොදු පදේ. එහෙනම් අපි 20 වෙනි පදේ හොයන්න ද්විපතේ n වෙනුවට 20 ආදේශ කරන්න තියෙන්නේ. සමානයි 5 වැඩි කිරීම 20 ද්විපතේ ඍණ 1. t20 20 5 කීයේ ද්විපතේ 100යි. 100න් එකක් අඩු කරන්න තියෙන 100 එකක් අඩු කරන් ද්විපතේ 99යි. t20 එහෙනම් 20 වෙනි රූපය හදන්න ද්විපතේ ගිනි කූරු 20ක් ගිනි කූරු 99ක් අවශ්‍ය වෙනවා. තේරුණානේ ඔයගොල්ලන්ට? රෝම ඉලක්කම් 2 ද්විපතයක් පොඩි ඉරක් ගහගන්න. රෝම ඉලක්කම් 2. ඒක කියනවා ද්විපතේ ගිනි කූරු 219ක් අවශ්‍ය වන්නේ මෙම රටාවේ කීවෙනි රූපේ ගොඩ නැගීමටද? හරි. රටාව ලියගමු ද්විපතේ 4 9 14 19 මේක තමයි ද්විපතේ ගිනි කූරු රටාව. දැන් මේක කියනවා ගිනි කූරු 219ක් යන්නේ ද්විපතේ කීවෙනි රූපේ හදන්නද කියලා. හරි. මේක තමයි ද්විපතේ සාධාරණ පදේ අපි හොයාගත්තනේ. tn සමානයි 5යි n ඍණ 1. දැන් මොකද්ද කියන්නේ ගිනි කූරු 219ක් යන්නේ කීවෙනි රූපේ හදන්නද කියලා. අපි නම් ද්විපතේ මේ සමීකරණයට ආදේශ කරලා n හොයාගත්තා නම් ගන්න මේ 219 ද්විපතේ ආදේශ කරන්නේ මෙතන tn වෙනුවට. ඒක පරිලෝක ගන්න එපා. n වෙනුවට නෙමෙයි ද්විපතේ tn වෙනුවට. හරි. tn වෙනුවට 219 දාමු ද්විපතේ සමානයි 5යි ඍණ 1. මේ ඍණ 1 ද්විපතේ මේ පැත්තට ගේන්න ඕන. එතකොට ධන එකක් දානවා. මෙතෙන්ට ද්විපතේ ධන එකක් දානවා. මේකට මේ කැපෙනවා ද්විපතේ. එතකොට මෙතන 220යි. තේරුණානේ? හරි. 5යි දැන් ද්විපතේ 5න් බෙදෙනවා. 5 1යි 22කට 5 කීයද ද්විපතේ 5 4යි 5 4 20යි අඩු කරා 2යි ආයි 20ට 5 4යි 44යි ද්විපතේ n සමානයි 44යි. එහෙනම් ගිනි කූරු 219ක් යන්නේ ද්විපතේ 44 වෙනි රූපේ හදන්න සංඛ්‍යා රටාව. තේරුණාද ද්විපතේ? හරි. රෝම ඉලක්කම් 3 ද්විපතේ මොකක්ද ඒක කියන්නේ? ගිනි කූරු 75කින් උපරිම ගණනක් යොදා ගැනීමෙන් මෙම රටාවේ රූපයක් තැනූ විට එකක් ඉතිරි වන බව පෙන්වන්න. හරි. සංඛ්‍යා රටාව පොඩ්ඩක් ලියාගමු ද්විපතේ ඔයගලන්ට තේරුම් ගන්න. 4 9 14 19 මොකද්ද කියන්නේ ද්විපතේ ගිනි කූරු 75කින්. මෙහෙම ද්විපතේ මෙතන ගිනි කූරු අන්තිමට 19 නේ මෙහෙම ගිහිල්ලා ගිනි කූරු 75කින් හරි ඊට ආසන්න ගානකින් හරි ද්විපතේ සංඛ්‍යා රටාවේ රූපයක් හදුවාම එක ගිනි කූරක් ඉතුරු වෙනවා කියලා පෙන්වන්න කියන්නේ. හරි. එහෙනම් සාධාරණ පදයේ tn සමානයි 5යි n ඍණ 1. අපි මොකද කරන්න ද්විපතේ මේ tn වෙනුවට 75 ආදේශ කරලා n හොයා ගන්නවා ද්විපතේ. n හොයාගත්තාම එක ගිනි කූරක් ඉතුරු වෙනවා කියලා පෙන්වන්න තියෙනවා. අපි ආදේශ කරලා බලමු ද්විපතේ මොකද වෙන්නේ කියලා. tn වෙනුවට 75 යොදා ගන්නවා ද්විපතේ. එතන 5යි n ඍණ 1. මේ ඍණ 1 ද්විපතේ මේ වෙතර ගේන්න ධන එකක් දානවා. මෙතෙන්ටත් ධන එකක් දානවා. මේකට මේක කැපෙනවා ද්විපතේ මෙතන 76යි. එහෙනම් 76යි මේ පැත්තේ 5යි n. අපි 5න් බෙදමු ද්විපතේ. 5ට 5 කැපෙනවා. මෙතනින් එහාට කොහොමද ද්විපතේ හදන්නේ? අපි 75න් බෙදලා බලමු.
5න් බෙදුවම දුවේ පුතේ 5 වරක් 15යි 5 වරක් 15 75යි දුවේ පුතේ 75යි ඉතිරි 1ක් හරිනේ ගිනි කූරු 76න් දුවේ පුතේ 15 වෙනි රූපේ හදන්න පුළුවන් ඉතිරි වෙනවා දුවේ පුතේ එක ගිනි කූරක් තේරුණාද බලන්න කරව විදිය හරි දෙවෙනි ගාන දුවේ පුතේ මේක කියනවා කාර්මිකයෙක් යකඩ කම්බි පාසා සාධන ගේට්ටුව සඳහා මීටර් 5ක් දිග කම්බි කූරු වලින් එකිනෙකට වෙනස් ප්‍රමාණයේ කම්බි කැබලි කපා ගනී. කුඩාම කැබැල්ල සෙන්ටිමීටර් 15ක් වන අතර අනෙක් සෑම කැබැල්ලක්ම අනුයාත කැබලි දෙකක් අතර වෙනස සෙන්ටිමීටර් 10ක් වෙන ලෙස කපනු ලබයි කියලා කියනවා දුවේ පුතේ. හරි. අපි බලමු රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් එකේ මොකක්ද දාන්න දුවේ පුතේ? කපන ලද දිගින් අඩුම කැබලි තුනේ දිග අනුපිළිවෙලින් ලියන්න. හරි දුවේ පුතේ. මේ වගේ ගානක් දුන්නාම අපිට එකපාරටම හදන්න බැරි නම් දුවේ පුතේ මේ ගාන කියන එක පොඩ්ඩක් රූප සරණකින් ඇඳගෙන ඉන්න ඕන. හරි. දැන් මම ඇඳ ගන්නම දුවේ පුතේ. මොනවද කියන්නේ කම්බි කැබලි කපනවලු දුවේ පුතේ මේවා එකිනෙකට දිගින් වෙනස්ලු. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ දිගින් අඩුම කම්බි කැබලි තුනේ දිග අනුපිළිවෙල ලියන්න කියලා. මම පොඩ්ඩක් අඳගමු දුවේ පුතේ. මෙහෙම කතාවක් කියන්නේ. පළවෙනි කම්බි කැබල්ල දෙවෙනි කම්බි කැබල්ල තුන්වෙනි කම්බි කැබල්ල පළවෙනි එකේ දිග කියනවා දුවේ පුතේ කීයද මේක දිග සෙන්ටිමීටර් 15යිලු ඊට පස්සේ තව කතන්දරයක් කියනවා දුවේ පුතේ අනුයාත කම්බි කැබලි දෙකක් අතර කද කියන අනුයාත කම්බි කැබලි දෙකක් අතර වෙනස සෙන්ටිමීටර් 10යි. මේ මොකද්ද කියන කතාව දුවේ පුතේ? අනුයාත කියන්නේ දුවේ පුතේ එක ළඟ පිහිටි කම්බි කැබලි. එතකොට දුවේ පුතේ මේ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. මේ ප්‍රමාණය සෙන්ටිමීටර් 10 කියලා. තේරුණාද ඔයගොල්ලන්ට? අනුයාත කියන්නේ දුවේ පුතේ එක ළඟ පිහිටි කම්බි කැබලි. එතකොට මෙන්න මේ දුරත් දුවේ පුතේ සෙන්ටිමීටර් 10යි. එහෙනම් දුවේ පුතේ දෙවෙනි කැබලි දිග කීයද? මෙතන මේ දුර දුවේ පුතේ 15මනේ. එතකොට මෙතන 15යි දුවේ පුතේ. එහෙනම් 15යි 10යි කීයද? 25යි නේද? එතකොට මේ කම්බි කැබලි දිග දුවේ පුතේ 25යි සෙන්ටිමීටර. එතකොට මේක මේ දුර දුවේ පුතේ 25යිනේ. එහෙනම් මේක 10යි. 25යි 10යි කීයද දුවේ පුතේ? මෙතන 25යි 10යි 35යි. තුන්වෙනි කම්බි කැබලේ දිග 35යි සෙන්ටිමීටර. හරි. එහෙනම් පළවෙනි එක 15යි දෙවෙනි කීයද දුවේ පුතේ ආවේ 25යි තුන්වෙනි එක 35යි. තේරුණා නේද දුවේ පුතේ? හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. මේක මොකද්ද කියන්නේ දුවේ පුතේ? කුඩාම කැබැල්ලේ සිට දිග අණුව ආරෝහණ පිළිවෙලට ගත් විට 20 වන කැබැල්ලේ දිග සොයන්න. දිග අණුව දුවේ පුතේ කුඩා එකේ ලොකු එකට ගත් ආරෝහණ කියන්නේ දුවේ පුතේ කුඩා එකේ ඉඳලා ලොකු එකට ගත්තාම 20 වන කම්බි කැබැල්ලේ දිග. මේක දුවේ පුතේ සංඛ්‍යා රටාවන්න දුවේ පුතේ 15ට 10ක් එකතු වෙලා 25 ඇදලා තියෙනවා. 25ට 10ක් එකතු වෙලා 35 ඇදලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි මේ ගාන හදන්න නම් මේකට සාධාරණ පදයක් හොයාගන්න ඕන. හරි අපි මේ ප්‍රකාශයේ දුවේ පුතේ සාධාරණ පදයක් හොයාගමු. මොකද කරන්නේ මුලින්ම? පොදු අන්තරය හොයාගන්න ඕනේ දුවේ පුතේ. මම ඔයාලට කියලා දෙන්න පොදු අන්තරය 25න් අඩු කරනවා 15ක්. 25න් 15ක් අඩු කරනවා 10යි දුවේ පුතේ. එහෙනම් සාධාරණ පදේ මුලින්ම tn සමානයි 10යි n. ඊට පස්සේ දුවේ පුතේ මෙතෙන් දෙන සංඛ්‍යාව හොයාගන්න පොදු අන්තරය අඩු කරනවා දුවේ පුතේ සංඛ්‍යා රටාවේ මුල් පදේ 15න් 10ක් අඩු කරාම දුවේ පුතේ 5යි. එහෙනම් ධන 5යි. මේක තමයි දුවේ පුතේ මේ සංඛ්‍යා රටාවට නැත්නම් මේ කම්බි සංඛ්‍යා රටාවට සාධාරණ පදේ. හරි. එහෙනම් අපිට මොකක්ද දාන්නේ? 20 වෙනි කැබැල්ලේ දිග. එහෙනම් දුවේ පුතේ මේ සංඛ්‍යා රටාවේ 20 වෙනි පදේ හොයාගත්තා නම් හරිනේ. අපි එහෙනම් n වෙනුවට 20 ආදේශ කරනවා. tn n වෙනුවට 20 20යින් සමානයි 10 වැඩි කිරීම 20 එකතු කිරීම 5 දුවේ පුතේ.
මෙතන 200යි 200 එකතු කිරීම 5 T20 ඊයේ පුතේ එහෙනම් 205යි 20 වෙන කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 205යි වුණා වචන වල ලියනවා පුතේ 20 වෙන කැබැල්ලේ දිග සමානයි 205යි සෙන්ටිමීටර් තේරුණාද පුතේ හරි ඊට පස්සේ තුන්වෙනි රෝම ඉලක්කම් 3 ඒක මොකද්ද කියන්නේ පුතේ මේක කියනවා දිග අණුව ආරෝහණ පිළිවෙලට සකස් කරලා ඉස්සෙල්ලා වගේ ගන්න දිවිත දිග අණුව උඩාගෙන ලොකු එකට කම්බි කූර සකස් කරපුවාම 50 වන කැබැල්ල කපා ගැනීමට මීටර් 5ක් දිග කම්බි කූර ප්‍රමාණවත් නොවන බව පෙන්වන්නේ. කියන්නේ 50 වන කැබැල්ලට මීටර් 5ක් 50 වන කැබැල්ල කපන්න මීටර් 5ක කම්බි කූරකින් කපන්න බෑ කියලා පෙන්වන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. මුලින්ම දුවේ පුතේ අපි 50 වන කැබැල්ලේ දිග හොයගමු. 50 වන කැබැල්ල කියන්නේ දුවේ පුතේ මේ සංඛ්‍යා රටාවේ 50 වන පදේ. හරි. එහෙනම් සාධාරණ පදේ ලියාගමු දුවේ පුතේ. Tn සමානයි කද්ද 10යි n ධන 5 පිළිදේ පුතේ 50 වන පදේ හොයන්න තියෙන. එහෙනම් n උන්නට 50 දේශ කරනවා. T 50 සමානයි 10 වැඩි කිරීම 50 එකතු කිරීම 5 දුවේ පුතේ. මෙතන එතකොට 500යි එකතු කිරීම 5යි T 50 එතකොට T 50 කීයද දුවේ පුතේ 500 5යි එහෙනම් 50 වන කැබැල්ලේ දිග 50 වන කැබැල්ලේ දිග සමානයි 500 5යි සෙන්ටිමීටර්. අතන කියන්නේ දුවේ මීටර පහන්න එහෙනම් අපි මේක මීටර කරගන්නවා. සෙන්ටිමීටර මීටර කරන්න දුවේ පුතේ 100ෙන් බෙදන්න ඕන. 5.05 මීටර. දැන් මොකද දුවේ පුතේ 50 වන කැබැල්ලේ දිග 5.05 අපිට මීටර 5ක් කැලෙන් කපන්න බෑනේ. එහෙනම් දුවේ පුතේ මේක ලස්සනට ලියා ගන්නවා. මොකද්ද? විශාලයි 5ට වඩා. නම් මෙතන මීටරයක් දා ගන්නවා දුවේ පුතේ. බැවින් 50 වන කැබැල්ල කැපීමට මීටර් 5ක කම්බි කූරක් ප්‍රමාණවත් නොවේ. හරි. තේරුණාද දුවේ පුතේ? තුන්වෙනි ගාන දුවේ පුතේ. ඒක කියන පාසලේ පැවැත්වූ වාර්ෂික ඉතිරි කිරීමේ දිනේදී යස්මි සහ ඉදුනි මුලින්ම රුපියල් 100ක් බැගින් දමා කැටයකට මුදල් ඉතිරි කිරීම ආරම්භ කළහ. ඉන්පසු ඔහු සතියකට වරක් කැටයට මුදල් දමති. යස්මි රුපියල් 10ක්ද ඉදුනි රුපියල් 5ක්ද බැගින් නොවරදවා නියමිත දිනේදී කැටයට මුදල් දමයි කියලා කියනවා දුවේ පුතේ. හරි. යස්මි එයාට මෙහෙම කැටයක් තියෙනවලු දුවේ පුතේ. එයා මුලින්ම රුපියල් 100ක් දානවලු. ඊට පස්සේ දුවේ පුතේ හැම සතියෙම රුපියල් 10 ගාන කැටයට දානවා. හරි. අනිත් ළමයා කවුද දුවේ පුතේ? ඉඳුනි දුවේ පුතේ පළවෙනිම රුපියල් 100ක් දානවා කැටයට. ඊට පස්සේ දුවේ පුතේ හැම සතියෙම රුපියල් 5 ගාන කැටයට දානවා. තේරුණානේ? හරි. ඒක තමයි ගාන කියන්නේ. හරි. කොහොම ඉලක්කම් එක. මොකද්ද දුවේ පුතේ අහන්නේ? පස්වන සතියේදී යස්මි සතු කැටේ ඇති මුදල කීයද කියලා අහනවා. පස්වන සතියේදී අපි දුවේ පුතේ මේ සල්ලි දාපු දිලියක මුලින්ම රුපියල්
100ක් තියෙන දුවේ පුතේ කැටේ ඊට පස්සේ රුපියල් 10ක් දාන පළවෙනි සතියේ. එහෙනම් 110යි. ඊට පස්සේ ආයෙ රුපියල් 10ක් දානවා. 120. මේක තමයි දුවේ පුතේ මෙයා සල්ලි දාන්නේ. හරි. මේකට දුවේ පුතේ පස්වන සතියේ එක හොයන්න අපිට මෙහෙම ලියාගෙන ගිහිල්ලා කියන්න පුළුවන්. මම මේක එහෙම කරන්නේ නැහැ දුවේ පුතේ. මෙතන සාධාරණ පදය හොයාගෙන දුවේ පුතේ මේ ගාන හදන අපිට සාධාරණ පදයේ තුන්වෙනි මේ ගාන තුන්වෙනි කොටසට වමනා වෙන නිසා. හරි. මේ සංඛ්‍යා රටා දුවේ පුතේ සාධාරණ පදය හොයන්න මුලින්ම පොදු අන්තර හොයා ගන්නවා. 110න් අඩු කරනවා පුතේ 100ක්. කීයද පොදු අන්තරය 10යි. එහෙනම් අපිට සාධාරණ පදය ලියන්න පුළුවන් දුවේ පුතේ tn සමානයි 10න් කියලා. ඊට පස්සේ දුවේ පුතේ මෙතෙන් යන සංඛ්‍යාව හොයන්න මේ පොදු අන්තරයේ දුවේ පුතේ සංඛ්‍යා රටා මුල් පදයෙන් අඩු කරනවා. 100න් 10ක් අඩු කරපුවම 90යි. එහෙනම් මේක තමයි දුවේ පුතේ සාධාරණ පදය. අපිට හොයන්න තියෙන දුවේ පුතේ මේකේ පස්වන පදය. එහෙනම් දුවේ පුතේ t වෙනුවට 5 ආදේශ කරනවා. 10 ගුණ කිරීම 5 දුවේ පුතේ ගන්න 90. පස්වරක් 10 දුවේ පුතේ 50යි. 50යි 90යි 40යි. t 5 ඊට දුවේ පුතේ රෝමී ඉලක්කම් 2. රෝමී ඉලක්කම් දෙකෙන් තියෙනවා දුවේ පුතේ ධාවන සතියේදී ඉදුනි සතු කැටේ ඇති මුදල කීයද කියලා. ධාවන සතියේදී ඉදුනිගේ කැටේ ඇති මුදල. ඉදුනි දුවේ පුතේ සල්ලි දෙමු විදිය අපි ලියාගමු මුලින්ම රුපියල් 100යි දුවේ පුතේ 5 ගන්න දාලා ඉන්නේ නේද? 105යි. 110යි. 115යි. මේ විදිහට තමයි ඉදුනි කැටේට සල්ලි දාන්නේ. හරි. එහෙනම් දුවේ පුතේ මේ රටාවෙත් අපි සාධාරණ පදේ හොයාගමු. ඉස්සෙල්ලාම පොදු අන්තරේ 105න් දුවේ පුතේ 100ක් අඩු කරපුවාම 5යි. එහෙනම් 5යි අපිට එහෙනම් දුවේ පුතේ සාධාරණ පදේ ලියන්න පුළුවන් tn සමානයි 5යි n කියලා. මෙතෙන්ට එන සංඛ්‍යාව හොයාගන්න දුවේ පුතේ පොදු අන්තරය සංඛ්‍යා රටා මුල් පදයෙන් අඩු කරන 100න් දුවේ පුතේ 5ක් අඩු කරපුවම 95යි. මේක තමයි දුවේ පුතේ සාධාරණ පදේ. හරි. අපි එහෙනම් දුවේ පුතේ 10 වෙනි පදේ හොයාගමු. එහෙනම් n වෙනුවට 10 ආදේශ කරනවා. 5 වැඩි කිරීම 10 ධන 95. පස්වරක් 10 දුවේ පුතේ 50යි. ඊට පස්සේ දුවේ පුතේ රෝමී ඉලක්කම් 3. මොකක්ද දාන්නේ දුවේ පුතේ කියනවා සති 50කට පසු ඔවුන්ගේ කැට විවෘත කර ඒවායේ ඇති මුදල පරීක්ෂා කරන ලදී. ඊස්මි ඉතිරි කර ඇති මුදල ඉදුනි ඉතිරි කර මුදලට වඩා කීයක් කීයකින් වැඩි කියලා. හරි. එහෙනම් දුවේ පුතේ මුලින්ම ඊස්මි කැටේ දුවේ පුතේ සති 50ක් ගියාම කොච්චර දිනවද කියලා හොයාගන්න. මේකට දුවේ පුතේ ඊස්මිගේ සාධාරණ පදේ අපි ඒක ලියාගමු tn සමානයි 10යි n ධන 90. මේකට දුවේ පුතේ n වෙනුවට 50 ආදේශ කරනවා. 10 ගුණ කිරීම 50 ධන 90 දුවේ පුතේ මෙතන. එතකොට කීයද? පස්වරක් 10 දුවේ පුතේ 500යි. 500යි 90යි 590යි. t 50. ඊට පස්සේ ඉදුනි දුවේ පුතේ සති 50ක් ගියාම කැටේ කීයක් තියෙනවද කියලා හොයන්නේ මේක තමයි දුවේ පුතේ යාගේ සාධාරණ පදේ. හරි. ඒක අපි ලියාගමු tn සමානයි 5න් ධන 95. මේක දුවේ පුතේ n වෙනුවට 50 ආදේශ කරනවා. 5 වැඩි කිරීම 50 ධන 95. කීයද දුවේ පුතේ? පස්වරක් 250යි නේද? 250 එකතු කිරීම දුවේ පුතේ 95යි. t 50යි. t 50 කීයද දුවේ පුතේ? 345යි නේද? හරි. ඊපස්සේ අපිට හොයන්න දෙන්නේ පුතේ ඊස්මි සති 50 ගියරෝ ඉදිරියට වඩා කීයක්
කැටේ ඉතුරු වෙලාද කියලා. එහෙනම් අපි සති 50කට පසු ඉදුණිට වඩා එස්මිගේ කැටේ ඇති මුදල් දුවේ පුතේ. ඇති මුදල අන්ති අනුවෙන්දුවේ පුතේ අඩු කරනවා 345. අපි දුවේ මෙතන සුළු කරලා බලමු. 590 දුවේ පුතේ 345. 10 දුවේ පුතේ 10න් 5ක් 5. ඒතර මෙතන 8 දුවේ පුතේ 8න් 4ක් අඩු කරපුවම 4යි. 5න් 3ක් අඩු කරාම දුවේ පුතේ 2යි. 245. තමයි උත්තරේ. තේරුණාද දුවේ පුතේ? හතරවෙනි ගාන දුවේ පුතේ. ඒකේ කියනවා නාට්‍ය සංදර්ශනයක් සඳහා එලිමහන් පිට්ටනියක ආසන පිළියෙල කර තිබුණේ. එහි මුල් පේළියේ ආසන 9ක්ද දෙවන පේළියේ ආසන 12ක්ද තුන්වෙනි පේළියේ ආසන 15ක්ද වන ලෙස රටාවකට. එලෙසම එම රටාවේ පේළි 15කට සාදා තිබුණේ. ඒකේ දුවේ පුතේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1 කියන දුවේ පුතේ මුල්ම පේළි 15 ඇති ආසන ගන්න කීයද කියලා. ගානේ අපි බලමු දුවේ පුතේ ගානේ පළවෙනි පේළියේ ආසන 9ක් කියනවා දුවේ පුතේ. දෙවන පේළියේ ආසන 12ක් කියනවා. තුන්වෙනි පේළියේ දුවේ පුතේ ආසන 15ක් කියනවා. හතරවෙනි පේළිය හොයන්න කොහොමද දුවේ පුතේ? මේක රටාවක්. කොහොමද රටාව ගොඩනගලා තියෙන්නේ? 9ට 3ක් එකතු වෙලා 12යි. 12ට 3ක් එකතු වෙලා 15යි. එහෙනම් 15ට 3ක් එකතු වෙලා දුවේ පුතේ 18යි. 18ට 3ක් එකතු වෙලා දුවේ පුතේ 21යි. හරි. පළවෙනි කොටස උත්තරේ මේක දුවේ පුතේ. හරි. දෙවෙනි එක. 15 වෙනි පේළියේ ඇති ආසන ගන්න කීයද කියලා. මේක හොයන්න දුවේ පුතේ මේ රටාවේ දුවේ පුතේ සාධාරණ පදේ හොයා ගන්නවා. කොහොමද අපි හොයන්නේ? පොදු අන්තරය මුලින්ම හොයා ගන්නවා. 12න් අඩු කරනවා දුවේ පුතේ. 12න් අඩු කරනවා 9ක්. 12න් 9ක් අඩු කරාම කීයද දුවේ පුතේ? 3යි නේද? එහෙනම් tn සමානයි 3n. මෙතන වෙන සංඛ්‍යාව හොයන්න දුවේ පුතේ. පොදු අන්තරය සංඛ්‍යා රටයි මුල් පදයෙන් අඩු කරනවා. 9න් 3ක් අඩු කරනවා දුවේ පුතේ 6යි. ධන 6යි. අපිට හොයන්න තියෙන දුවේ පුතේ t15. එහෙනම් අපි n වෙනුවට 15 ආදේශ කරනවා. 3 ගුණ කිරීම 15 එකතු කිරීම 6 දුවේ පුතේ. හරි. 15 සරක් 3 කීයද? 2 30යි 3 45යි. 45යි 6යි දුවේ පුතේ 51යි. t15 සමානයි 51යි. තුන්වෙනි කොටස මෙම රටාවේ මුල්ම පේළියේ ඇති ආසන ගණන මෙන් 4 ගුණයක ආසන සංඛ්‍යාවක් 10 වන පේළියේ ඇති බව පෙන්වනවා. හරි. ඉතින්ලම අපි මේ පිළිදේ 10 වන පේළියේ ආසන කීයක් තියෙනවද කියලා හොයාගමු. සාධාරණ පදය tn සමානයි 3n ධන 6. මේකට දුවේ පුතේ n වෙනුවට 10 ආදේශ කරනවා. 3 ගුණ කිරීම 10 එකතු කිරීම 6 t10 සමානයි 30යි 30ට 6 ගුණ දුවේ පුතේ 36යි. ගාන කියන්නේ දුවේ පුතේ මේ 30 10 වන පේළියේ ඇති ආසන ගන්න පළමු පේළියේ ආසන ගන්න නම් 4 ගුණයක් කියලා පෙන්නනවා. පළමු පේළියේ ආසන කීයක් තියෙනවද දුවේ පුතේ? 9. අපිට නම් මේක ලියන්න පුළුවන් t10 සමානයි 36 4 ගුණ කිරීම 9 කියලා. ඒකට t10 සමානයි 9 කියන දේ පුතේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ. 4 ගුණ කිරීම t1. හරි. ඊට පස්සේ දුවේ පුතේ රෝම ඉලක්කම් 4 ආසන 51ක් ඇත්තේ කීවෙනි පේළියේද කියලා අහනවා. ආසන දුවේ පුතේ 51ක් තියෙන්නේ කීවෙනි පේළියේද? එහෙනම් අපි දුවේ පුතේ සාධාරණ පදේ tn වලට තමයි දුවේ පුතේ 51 ආදේශ කරන්න ඕන. tn සමානයි 3n ධන 6. tn වලට දුවේ පුතේ 51 ආදේශ කරනවා සමානයි
3යි n ධන 6යි. දැන් මේ ධන 6 දුවේ පුතේ මේ පැත්තට ගෙන ඍණ 6ක් දානවා. එතකොට මෙතෙන්ට ඍණ 6ක් දානවා. මේකට මේ කැපෙනවා දුවේ පුතේ 51න් 6ක් අඩු කරාම කීයද දුවේ පුතේ? 45යි. මෙතන දුවේ පුතේ 45යි. 45 බෙදීම 3. තුනට 3 කැපෙනවා දුවේ පුතේ 3 අරක් 1යි 3 අරක් 15යි. n සමානයි දුවේ පුතේ 15යි. 45 ආසන 45ක් තියෙන දුවේ පුතේ 15 වෙනි පේළිය. තේරුණා නේද ඔයගලන්ට? සෝරි ආසන 45 නෙවෙයි දුවේ ආසන 51ක් තියෙන්නේ 15 වෙනි පේළිය. හරිනේ දුවේ පුතේ? මිශ්‍ර අභ්‍යාසමාලා දුවේ පුතේ පළවෙනි ගාන ඒකේ ඒ දුවේ පුතේ අපිට තියෙනවා සාධාරණ පදය tn කියනම ලියාගමු tn සමානයි 3i n දුවේ පුතේ ඍණ 5. ඊට පස්සේ එක කොටස විදිහට තියෙනවා දුවේ පුතේ මුල් පද 3 ලියන අපි මුල් පද 3 ලියමු දුවේ පුතේ. පළවෙනි පදේ n 1 වෙනි පදේ හරි tn සමානයි 3i n ඍණ 5 n එක කියන්නේ දුවේ පුතේ n වෙනුවට එක ආදේශ කරනවා 3 ගුණ කිරීම 1 ඍණ 5 3 අරක් 1 3යි දුවේ පුතේ 3න් 5ක් අඩු කරපුවම කීයද ඍණ 2යි පළවෙනි පදයේ දුවේ පුතේ ඍණ 2යි ඊට පස්සේ දෙවන පදේ n 2 සාධාරණ පදේ ලියගමු දුවේ පුතේ tn සමානයි 3i n ඍණ 5 n වෙනුවට 2 ආදේශ කරනවා දුවේ පුතේ 3 වැඩි කිරීම 2 ඍණ 5 3 වරක් 2 6 දුවේ පුතේ 6න් 5ක් අඩු කරපුවම 1යි n දෙවෙනි පදේ n 3 තුන්වෙනි පදේ සාධාරණ පදේ ලියාගමු දුවේ පුතේ tn සමානයි 3i n ඍණ 5 මේකට 3 ආදේශ කරනවා දුවේ පුතේ 3 වැඩි කිරීම 3 ඍණ 5 3 වරක් 3 9යි දුවේ පුතේ 9න් 5ක් අඩු කරපුවම 4යි හරි මුල් පද 3 හරි ඊට පස්සේ දෙක කියනවා දුවේ පුතේ 20 වෙනි පදේ සොයන්න හරි අපි සාධාරණ පදේ ලියාගමු දුවේ පුතේ tn සමානයි 3i n ඍණ 5 20 වෙනි පදේ කියන්නේ දුවේ පුතේ tn වෙනුවට අපි n වෙනුවට 20 ආදේශ කරනවා 3 වැඩි කිරීම 20 ඍණ 5 දුවේ පුතේ හරි 20 3ක් කීයද දුවේ පුතේ 60යි නේද 60 අඩු කිරීම 5 60න් 5ක් අඩු කරාම දුවේ පුතේ 55යි එහෙනම් 20 වෙනි පදේ 55යි ඊට පස්සේ 3 කියනවා දුවේ පුතේ n ඍණ 1 වන පදේ n ඇතුලේ ලියන්න හරි අපි සාධාරණ පදේ ලියාගමු දුවේ පුතේ tn සමානයි 3i n ඍණ 5 මේක දුවේ පුතේ අපිට n වෙනුවට තමයි n ඍණ 1 ආදේශ කරන්න තියෙන්නේ හරි අපි ලියාගමු t n ඍණ 1යි සමානයි මෙතන දුවේ පුතේ වරහණක් දාන්න අමතක කරන්න එපා n වෙනුවට n ඍණ 1 දානවා ඍණ 5 දුවේ පුතේ හරි t n ඍණ 1 මෙතන දුවේ පුතේ මේ 3න් වරහණ ඇතුළ සුළු වෙනවා එතකොට 3 n ගෙන් වැඩි වුණාම 3i n 3 ඍණ 1 ගෙන් වැඩි වුණාම ඍණ 3 මෙතන දුවේ පුතේ ඍණ 5 එතකොට 3i n ඉතුරු වෙනවා ඍණ 5යි ඍණ 3යි දුවේ පුතේ ඍණ 8යි මේක තමයි දුවේ පුතේ n ඍණ 1 ඒක ආදේශ කරාම ලැබෙන උත්තරේ හරි එකේ b දුවේ පුතේ සාධාරණ පදය තියෙනවා tn 6in ධන 5 හරි අපි ඒකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියාගමු දුවේ පුතේ මුල් පද 3 ඊට අපිට හොයන්න දෙන්නේ t n සමානයි 1 අපි සාධාරණ පදේ ලියාගමු දුවේ පුතේ tn සමානයි 6in ධන 5 මේක දුවේ පුතේ
n වෙනුවට අපිට එක ආදේශ කරන්න තියෙන්නේ. හරි. t එක සමානයි 6 වැඩි කිරීම එක n වෙනුවට අපි එක ආදේශ කරා දුවේ මෙතන 5යිම එනවා. මෙතන එතකොට 6 වරක් එක 6යි 6 5 කියේ දුවේ 11යි. පළවෙනි පදයේ දුවේ 11යි. හරි. එහෙනම් දෙවන පදයෙන් සමානයි 2. සාධාරණ පදේ ලියාගමු දුවේ tn සමානයි 6යි n ධන 5. මෙතන n වෙනුවට 2 ආදේශ කරනවා දුවේ 6 වැඩි කිරීම 2 ධන 5. t 2 සමාන 6 වරක් 2 12යි දුවේ 12යි 5යි කීයද 17යි. හරි. ඊට පස්සේ n තුන්වෙනි n තුන දුවේ තුන්වෙනි පදේ සාධාරණ පදේ ලියගමු tn සමානයි 6යි n ධන 5. n වෙනුවට දුවේ 3 ආදේශ කරන්න තියෙන්නේ 6 වැඩි කිරීම 3 ධන 5 දුවේ 6 වරක් 3 කීයද 18යි. 18යි 5යි කීයද දුවේ 18යි 5යි 23යි නේද? 23යි. t 3. හරි. ඊට පස්සේ කියනවා දුවේ දෙවෙනි ප්‍රශ්නේ විදියට 20 වෙනි පදේ හොයන්න කියලා. හරි. මේ සාධාරණ පදේ ලියාගත්තා. tn සමානයි 6යි n ධන 5. n වෙනුවට දුවේ 20 ආදේශ කරනවා. සමානයි 6 වැඩි කිරීම 20 දුවේ මෙතන ධන 5යිම වෙනවා. 20 6 කීයද දුවේ 6 වරක් 2 12යි. එහෙනම් 120යි නේද? එකතු කිරීම 5. දුවේ 125යි t 20 වෙනි පදය. හරි. තුන්වෙනි එක දුවේ n රින කැසරෙන් ලියන්න තමයි තියෙන්නේ. අපි සාධාරණ පද ලියාගමු. tn සමානයි 6යි n ධන 5. n වෙනුවට දුවේ රින රින එක ආදේශ කරනවා. t n රින 1 සමානයි 6. මෙතන දුවේ වරහණක් දාන්න අමතක කරන්න එපා. n වෙනුවට n රින 1 ධන 5 මෙතන තියෙනවා දුවේ. මෙතන අපි සුළු කරනවා. 6 මේ වරහණ කියලා සුළු කරනවා. 6 n ගෙන් වැඩුණාම 6යි n දුවේ ඊට 6 රින එකෙන් වැඩුණාම රින 6යි. මෙතන දුවේ ධන 5 එහෙමම තියෙනවා. ඊට පස්සේ මෙතන දුවේ රින 6යි එන්නේ එම්මයි රින 6යි ධන 5යි සුළුනාම කීයද දුවේ රින 1යි. තේරෙනවද දුවල පුතාලට? මේ වරහන් නම් දාන්න අමතක කරන්න එපා දුවේ නැත්නම් ගාන සම්පූර්ණයෙන්ම වර්ධිනවා. හරි. c දුවේ සාධාරණ පදේ දීලා දෙනවා tn සමානයි 6යි n රින 5 කියලා දුවේ. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට මුල් පද තුන වෙන දුවේ n සමාන එක පළවෙනි පදේ. සාධාරණ පදේ ලියාගමු දුවේ tn සමානයි 6යි n රින 5. n වෙනුවට දුවේ එක ආදේශ කරන්න 6 ගුණ කිරීම 1 රින 5. 6 වරක් එක 6යි දුවේ 6න් 5 කඩු කරනවා කියන්නේ 1යි. පළවෙනි පදේ 1යි දුවේ. දෙවෙනි පදේ n සමානයි 2. සාධාරණ පදේ ලියාගමු tn සමානයි 6යි n රින 5. මෙතන දුවේ n වෙනුවට 2. 6 වැඩි වෙනවා දුවේ 2කින් රින 5යි. 6 වරක් 2 12යි දුවේ 12න් 5 කඩු කරාම කීයද 7යි නේද? හරි. ඊට පස්සේ දුවේ තුන්වෙනි පදේ සාධාරණ පදේ ලියාගමු tn සමානයි 6යි n රින 5. n වෙනුවට දුවේ 3 ආදේශ කරන්නේ 6 ගුණ කිරීම 3 රින 5. 6 වරක් 3 18යි දුවේ 18න් 5ක් කඩු කරාම කීයද දුවේ 15යි නේද? sorry 18න් 5ක් කඩු කරාම දුවේ 13යි. tn සමානයි 13යි. ඊට දෙවෙනි ප්‍රශ්නේ දුවේ කියන්නේ 20 වෙනි පදේ හොයන්නේ. අපි සාධාරණ පදේ ලියාගමු. tn සමානයි 6යි n රින 5. n වෙනුවට 20 ආදේශ කරනවා දුවේ 6 වැඩි කිරීම 20 රින 5. මෙතන දුවේ 120යි. 120න්
5ක් අඩු කරන්න තියෙන දුවේ පුතේ. එතකොට කීයද? 115යි නේද? හරි. ඊට පස්සේ දුවේ පුතේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒකේ කියන්නේ n ඍණ 1 n ඇතුලෙන් ලියන්න. අපි සාධාරණ පදේ ලියගමු. tn සමානයි 6n ඍණ 5 දුවේ පුතේ. n එනකොට n ඍණ 1 ආදේශ කරනවා. n ඍණ 1යි සමානයි 6යි වරහණක් දැම්ම දුවේ පුතේ. n එනකොට n ඍණ 1 ඍණ 5යි. මෙතන 6 දුවේ පුතේ වරහණ ඇතුලේ තියෙන වරහණ සුළු කරනවා. 6 වැඩි කිරීමෙන් දුවේ පුතේ 6යි n ඊට පස්සේ 6 ඍණ 1 වැඩි වුණාම ඍණ 6යි. මෙතන ඍණ 5යිම ඉතුරු වෙනවා දුවේ පුතේ. ඊට පස්සේ මේ පැසුළු කරා මෙතන 6යි n තියෙනවා ඍණ 5යි. ඍණ 6යි කීයද දුවේ පුතේ? ඍණ 11යි. t n ඍණ 1. හරි දුවේ පුතේ, මේක තමයි උත්තරය. දෙවන ගැල්ලුව දුවේ පුතේ. ඒකේ සංඛ්‍යා රට අපිට දීලා තියෙනවා. ඒකේ සාධාරණ පද හොයන්න තියෙනවා. හරි. අපි දෙකේ පළවෙනි එක බලමු දුවේ පුතේ. ඒකේ තියෙන්නේ ඍණ 5යි 1යි 5යි 9යි දුවේ පුතේ. හරි. මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා දුවේ පුතේ මේ සාධාරණ පද හොයන්න කෙටි ක්‍රමය මොකද්ද? මුලින්ම පොදු අන්තරය හොයාගන්න. මෙතන දුවේ පුතේ පොඩ්ඩක් පැනලා ඉන්න ඍණ ලකුණක් තියෙනවා. අපි 5 ගමු. 5න් ඍණ 1ක් අඩු කරනවා දුවේ පුතේ. එතකොට 4යි. පොදු අන්තරය 4යි. එහෙනම් අපිට සාධාරණ පදයෙන් භාගයක් ලියා ගන්න පුළුවන් tn සමානයි 4යි n කියලා. තේරුණාද දුවේ පුතේ? පොදු අන්තරය තමයි n ගේ ගුණිතයක් විදිහට ලියන්නේ. ඒක හරිනේ. හරි. ඊට පස්සේ මෙතෙන් දෙන පදේ හොයාගන්න දුවේ පුතේ මේ පොදු අන්තරය සංඛ්‍යා රටාවේ දුවේ පුතේ පළවෙනි පදයෙන් තමයි අඩු කරන්නේ. වෙන පද වලින් පළවෙනි පදයෙන්. එහෙනම් ඍණ 3ෙන් අඩු කරන්න තියෙන ඍණ 4ක්. ඊයේ දුවේ පුතේ ඍණ 7යි. මේක තමයි දුවේ පුතේ සාධාරණ පදය. හරි. අපි දෙක බලමු දුවේ පුතේ. සංඛ්‍යා රටාව දීලා තියෙන දුවේ පුතේ 0යි 4යි 8යි 12යි. හරි. අපි පොදු අන්තරය හොයාගමු දුවේ පුතේ. මෙතන මැද එක 8 ගමු දුවේ පුතේ පොදු අන්තරය හොයන්න. කැමති සංඛ්‍යාවක් ගන්න පුළුවන් වෙයි. මෙතන බිංදුව තියෙන ඉඳන් ඔයගලන්ට පොඩ්ඩක් ලේසි වෙන විදිහට ඔයගලන්ට කැමති සංඛ්‍යාවක් ගන්න. හැබැයි ඒකට පෙර පදේ තමයි අඩු කරන 8න් 4ක් අඩු කරනවා දුවේ පුතේ. එතකොට 4යි. පොදු අන්තරය දුවේ පුතේ 4යි. එහෙනම් අපි සාධාරණ පදේ භාගයක් ලියා ගන්නවා. tn සමානයි 4යි n කියලා. ඊට පස්සේ දුවේ පුතේ මේ පොදු අන්තරය සංඛ්‍යා රටයි මුල් පදයෙන් අඩු කරනවා. බිංදුවෙන් 4ක් අඩු කරාම දුවේ පුතේ ඍණ 4යි. මේක තමයි දුවේ පුතේ සාධාරණ පදේ. හරි. අපි 3 බලමු. ඒකේ තියෙන 1යි 2න් 1යි 2යි 2යි 2න් 1යි. හරි. දැන් පොදු අන්තරය දුවේ පුතේ. හරි. අපි පොදු අන්තරය වලට 2න් අඩු කරන්න තියෙන දුවේ පුතේ 1යි 2න් 1ක්. 2න් 1යි 2න් 1ක් අඩු කරාම කීයද දුවේ පුතේ? භාගයයි නේද? හරි. පොදු අන්තරය භාගයයි. එහෙනම් අපි සාධාරණ පදේ ලියා ගන්නවා tn සමානයි භාගයයි n කියලා. ඊට පස්සේ මෙතෙන් දෙන පදේ හොයන්න දුවේ පුතේ මේ පොදු අන්තරය සංඛ්‍යා රටයි මුල් පදයෙන් අඩු කරනවා. එතකොට 1යි 2න් 1න් අපිට අඩු කරන්න තියෙන්නේ භාගයක්. කීයද දුවේ පුතේ? 1යි නේද? එතකොට ධන 1යි. හරි. මේක තමයි දුවේ පුතේ සාධාරණ පදේ. 4 බලමු දුවේ පුතේ. ඍණ 6 ඍණ 3 බිංදුව 3 පොදු අන්තරය හොයන්න දුවේ පුතේ ඍණ 3ෙන් අඩු කරනවා ඍණ 6ක්. කීයද දුවේ පුතේ? ඍණ 3 ඍණ 6ක් අඩු කරන්න තියෙන දුවේ පුතේ. කීයද උත්තරේ? මෙතන ඍණ ධන වෙනවා දුවේ පුතේ. එතකොට ධන 3යි මේක අඩු කරාම උත්තරේ. එතකොට පොදු අන්තරය වෙන්නේ දුවේ පුතේ ධන 3යි. එහෙනම් පොදු අන්තරයේ ගුණිතයක් ඉදිරියට ලියුවොත් tn සමානයි
3n කියලා ලියන්න පුළුවන්. ඒතර මෙතෙන්ට එන පදේ හොයාගන්න දුවේ පුතේ දැන් පොදු අන්තරය අඩු කරන්න ඕන දුවේ පුතේ සංඛ්‍යා රටයි මුල් පදේ. හරි. ඍණ 6න් 3ක් අඩු කරාම කීයද පුතේ? ඍණ 9යි. තුන්වෙනි ගාන දුවේ පුතේ ඒකේ කියන්නේ අපිට සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. මොකක්ද සංඛ්‍යා රටාව දුවේ පුතේ? 42 36 30 24 දුවේ පුතේ. මේකේ සාධාරණ පදය 6යි 8 ඍණ n කියලා පෙන්වන්න කියලා තියෙනවා. අපි එහෙනම් අපි සාධාරණ පදේ හොයමු දුවේ පුතේ. කොහොමද හොයන්නේ? මුලින්ම පොදු අන්තරය හොයා ගන්න ඕනේ. එහෙනම් 36 දුවේ පුතේ 42ක් අඩු කරනවා. 36න් 42ක් අඩු කරන්න බෑනේ දුවේ පුතේ. එහෙනම් 42න් 36ක් අඩු කරලා ඍණ කියලා දාන 12න් 6ක් අඩු කරාම දුවේ පුතේ 6යි. ඒතර මෙතන 3යි. ඍණ 6යි. එහෙනම් tn සමානයි ඍණ 6යි n. දැන් මෙතෙන්ට සංඛ්‍යාව හොයා ගන්න ඕන දුවේ පුතේ. එහෙනම් පොදු අන්තරයෙන් සංඛ්‍යා රටයි මුල් පදේ අඩු කරනවා. 42කින් අඩු කරන්න තියෙන දුවේ පුතේ ඍණ 6යි. එහෙනම් ඍණ ධන වෙනවා. එතකොට 6යි 42 කීයද? 48යි. හරි. දැන් එහෙනම් දුවේ පුතේ අපි මේකට වරහණක් දාලා 6ක් එළියට ගමු. 6ක් එළියට ගන්නවා කියන එක තේරෙනවද දුවේ පුතේ? මම ඔයගොල්ලන්ට සරලව ඉවරෙද්දී පැහැදිලි කරනවා. හරි 6ක් එළියට ගන්නවා කියන්නේ දුවේ පුතේ මෙතන ඍණ 6යින් 6න් බෙදෙනවා. ධන 48ක් දුවේ පුතේ 6න් බෙදෙනවා. ඊට පස්සේ මෙතන 6 වරහන් මේකට මේක කැපෙනවා දුවේ පුතේ 6 වරක් 1යි 6 වරක් 8යි. එතකොට තියෙනවා ඍණ n ධන 8. මේක ලියා ගන්න පුළුවන් දුවේ පුතේ 6යි වරහන් n ඍණ 8 කියලා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ දුවේ පුතේ. හරිනේ. දැන් අපි සමාන බව පෙන්වනවා. තේරුණා නේද දුවේ පුතේ? හතරවෙනි ගාන දුවේ පුතේ ඒකේ කියනවා උදිත පෞද්ගලික ආයතනයක රැකියාව කරන ඔහුගේ මාසික වැටුප රුපියල් 25000ක්. මාසික වැටුප දුවේ පුතේ 25000ලු. කියනවා දෙවන අවුරුද්දේ ආරම්භයේ සිට ඔහුට රුපියල් 2400ක වැටුප් වැඩිවීමක් හිමි වේ. මේක තමයි දුවේ පුතේ මෙයාගේ ආරම්භක වැටුප. ඊට පස්සේ දෙවන අවුරුද්දේ ඉඳලා මේකට 2400ක් එකතු වෙනවා කියලා කියනවා දුවේ පුතේ. හරි. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දුවේ පුතේ? දෙවන අවුරුද්ද ආරම්භයේදී ඔහුගේ මාසික වැටුප කීයද නම් දුවේ පුතේ මේ දෙක එකතු කරාම ලැබෙනාගේ තමයි ඒකට උත්තරේ වෙන්නේ. හරි. 25000ට එකතු කරනවා දුවේ පුතේ 2400ක්. 27400යි. තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දුවේ පුතේ. පළවෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා දුවේ පුතේ මුල් වසර 3 උදිතගේ මාසික වැටුප අගයන් වෙනම ලියන්න. මුල් වසර 3 දුවේ පුතේ. පළවෙනි අවුරුද්දේ 25000යි. දෙවෙනි අවුරුද්දේ දුවේ පුතේ 27400යි. තුන්වෙනි අවුරුද්දේ දුවේ පුතේ මේ 27400ට ආයේ 2400ක් එකතු වෙන්න ඕන. 4 8යි 7යි 2යි 9යි නේද දුවේ පුතේ? එහෙනම් 29800යි. හරි. 3 එහෙනම් දුවේ පුතේ n වන වසරේ වැටුප දැක්වෙන ප්‍රකාශනයක් n ඇසුරෙන් දක්වන්න දුවේ පුතේ. හරි. මේ සංඛ්‍යා රටාවනේ දුවේ පුතේ. හරි. අපි මේව දාගමු. එහෙනම් මේකේ පොදු අන්තරය කීයද දුවේ පුතේ? පොදු අන්තරය කියන්නේ 2400 තමයි දුවේ පුතේ. අපි මෙතන හොයාගමු බලන්න හරිද කියලා. 28400 දුවේ පුතේ 25000ක් අඩු කරනවා. එතකොට දෙන්නේ දුවේ පුතේ 2400යි. ඒක තමයි පොදු අන්තරය. එහෙනම් tn සමානයි 2400යි n පුතේ. පොදු අන්තරය n ගෙන් ගුණිතයක් විතර අපි ලියා ගන්න. මම ඔයාලට කෙටි ක්‍රමයේ කියලා දුන්නා දුවේ පුතේ. හරි. ඊට පස්සේ මෙතෙන්ට එන පදේ හොයාගන්න මේ පොදු අන්තරය
සංඛ්‍යා රටාව මුල් පදයෙන් අඩු කරන්න ඕන දුවේ පුතේ. 25000 දුවේ පුතේ 2400ක් අඩු කරපුවම කීයද? එතන බිංදු 2යි එකක් ගෙන 10 10න් 4ක් අඩු කරාම 6යි දුවේ පුතේ. එතන මෙතන 4යි 4න් 4න් 2ක් අඩු කරාම 2යි මෙතන 2යි. 22600යි දාන 22600යි. ඊට පස්සේ 4 පස්සේ කියනවා දුප්පතේ 5 වෙනි වසරේදී ඔහුගේ මාසික වැඩුපත. හරි. 5 වෙනි වසරේදී ඔහුගේ මාසික වැඩුපත මෙන්න මේ ප්‍රකාශය ඇතුලෙන් ලියන්න කියලා. හොයන්න කියලා කියනවා. හරි. එහෙනම් අපි දුප්පතේ ප්‍රකාශය ලියගමු. TN සමානයි ප්‍රකාශය කියන්නේ දුප්පතේ සාධාරණ පදේ. 2400යි n ධන 22600යි. දැන් ඉන්නේ නෝඩ දුප්පතේ 5 වෙන වසරනේ එහෙනම් 5 ආදේශ කරනවා. t n වෙනුවට 5 2400 වැඩි කිරීම 5 එකතු කිරීම දුවේ පුතේ 22600යි. මේක තුරු කරගමු. 2400 5න් වැඩි කරාම දුවේ 5 බිංදුව බිංදුවයි 5 බිංදුව බිංදුවයි 5 4 20යි 20 බිංදුව දාන දෙකක් විතර 5 2 10 2යි 12යි. මෙතන දෙනවා දුවේ පුතේ 12000ක්. හරි. මෙතන එකතු කිරීම 22600යි. 22600ට දුවේ පුතේ 12000ක් එකතු කරපුවම කීයද? මෙතන 600යි. 22කට 12ක් එකතු කරාම දුවේ පුතේ 4යි 3යි 24600යි. ඒක තමයි දුවේ පුතේ 5 වෙනි වසරේදී අවුරුදු 5ේදී එයාගේ වැටුප. තේරුණාද දුවේ පුතේ? මෙතනින් මම දුවේ පුතේ මේ වීඩියෝ එක නවත්තනවා. මගේ වීඩියෝ පළවෙනි වතාවට බලන දුවල පුතාලා එහෙම ඉන්නවා නම් මම උගන්වන විදිය හොඳයි කියලා හිතනවා නම් දුවේ පුතේ මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් දුවේ පුතේ අපි අලුත් වීඩියෝ එකකදී හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.